SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි දෙදහස් 20 අගෝස්තු 28 සිකුරාදා සිරස්තල අපුස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරට කල්යයි. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නැහැ. අද දෙරණ පෙන් වූ ආනවිලුන්දාවේ විනාශය පාර්ලිමේන්තුවේ අවධානයට. තරාතිරම මට වැඩක් නෑ ගන්න පුළුවන් උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා. දෝසරිය සහ රියදුරු අත්අඩංගුවට. බදු රහිත වාහන බලපත්‍ර හිමියන්ට දේශීය වෙළඳපොලෙන් වාහන මිලදී ගැනීමේ පහසුකම්. බදු සහනයට සමානව මිල අඩු කිරීම. රජීව් ඝාතනයට නියෝග කළේ ප්‍රභාකරන්. හිටපු සාම නියෝජිත සොල්හයිම් කියා. සොයිසා රෝහලේ 5 නිවුන් දරු උපතක්. දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට කටයුතු කර ඇති බව අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණ කළා. අප කළ අනාවරණයෙන් පැය 24ක් ගතවීමටත් පෙර එම විනාශය සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රය සහ එහි රියදුරු අද පස්වරුවේ මුන්දලමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට දෙවන රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිත අක්කර 2ක වමන කොටසක් අනවසරයෙන් ඩෝසර් කර ඉස්සන් කොට ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කටයුතු කර ඇති බව අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණ කළා. එම අභයභූමිය තුල කඩොලාන විනාශ කරමින් සිදු කරගෙන ගිය ඉස්සන් වගාව වසර 20කට පමණ පෙර නවතා දැමුණා. ඒ කලපුව අසල ඇති ඕලන්ද ඇල ආශ්‍රිතව මෙම භූමියේ තිබූ ඉස්සන් වගාවට බලපෑ ආම්ලික තත්ත්වය සහ ලෙඩ රෝග ඇතුළු නොයෙකුත් හේතු සැලකිල්ලට ගනිමින් එයත් සමග ජෛව විවිධත්වයකින් යුතු මෙම සමස්ත පරිසර පද්ධතිය රම්සා තෙත්බීමක් ලෙස 2001 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණා. 2020 පෙබරවාරි මාසයේදී පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත විනාශ කළ කඩලාන පද්ධතිය යළි ප්‍රතිස්ථාපනය කිරීමට ආරම්භ කිරීමත් සමග එම ක්‍රියාදාමය වැළැක්වීමේ අරමුණින් මෙලෙස ඩෝස යොදාගෙන ඉස්සන් කොටු යළි සකසා තිබුණා. සත්‍ය කඩලාන කියන්නේ කඩලාන පරිසර පද්ධතියක පමණක් දැකිය හැකි ශාක. මෙම ශාක ජීවත් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රශස්ත ලුණු තත්වය සහ අනිකුත් පාංශු ජල අවශ්‍යතා ඇති තැනක විතරයි. ඉතින් මෙවැනි තත්වයක් ඇති කිරීමට ක්‍රියාත්මක කරන අවස්ථාවක නැවතත් එම ප්‍රදේශයේ හායනය කිරීමෙන් බුල්ඩෝස් කිරීමෙන් සිදුවෙන්නේ ඇත්තටම අර ගිය ගමන කඩාකප්පල් වෙන එක විතරක් නෙමෙයි නියම ආකාරයට හායනය වීමට තව වසර ගණනාවක් ගත වීම ඇති කිරීමයි. අපිට ඇත්තටම කියන්න බෑ තව කොච්චර කාලයක් මේ විදිහට ගියොත් මේ පරිසර පද්ධතිය නැවත නියම ආකාරයට ළඟා කර ගැනීමට කොච්චර කාලයක් ගත වෙයිද කියලා. භූමියක් තුළ මේ වගේ නීති විරෝධී කටයුත්තක් කරලා ඒ නීති විරෝධී කටයුත්තේ ඉදිරි ගමනක් තියෙනවා කියලා හිතන්න නම් යම්කිසි කෙනෙකුට එක්කෝ ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම අඥාන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මෙතන යම්කිසි විශ්වාසයක් ඇති මේ වගේ දෙයක් නීති විරෝධීව කරන්න Tamanට පුළුවන් කියන ඒ විශ්වාසය උඩ වෙන්න ඕනේ මේ දේ කරන්න ඇත්තේ. ආනවිලුන්දාව අභයභූමියේ සිදුව ඇති හානිය පිළිබඳ අද දෙරණ උකුස්සා කළ අනාවරණයෙන් පසුව එය අද පාර්ලිමේන්තුවේදීද අවධානයට ලක් වුණා.
ආනවිලුන්දාව ප්‍රදේශයේ ඇතිවෙච්ච පරිසර හානියක් පිළිබඳව මට ඒ පිළිබඳව දැනගත් විගස මම ඒ වෙලාවෙම අදාළ අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ වගේ මේ නතර කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කුමන දේශපාලන බලයක් යොදාගෙන හෝ අපි කිසිදු ආකාරයක පරිසර විනාශයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මුන්නාසලා රට ගැන ජාතිය ගැන දේශීය භාවය ගැන නිතරම කතා කරන කට්ටිය ඒකන්ද මේ තෙත්බිමට වෙන හානිය අපි දැක්ක පින්තූර වලින් රූපවාහිනියෙන් මේක අපේ ඇස් ඉදිරිපිට සිද්ධ වෙනවා. අවශ්‍ය කරුණු කාරණා පියවර වේගයෙන් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. රටව මේහා දැන් බලාගෙන ඉන්නවා. වගකීමෙන් ඉතාම කියනවා මේවා හිතුවක්කාර විදියට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා මොන බලවේග මොන තරාතිරම මොන තත්ත්වයේ හිටියත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා. අද වෙනකොටත් මේ වෙනකොටත් ඒ සඳහා මෙහෙයුම් කටයුතු කරමින් සිටින අතරතුරේ අපි ඒක උසාවියට ගෙනියන්නත් ඒ සඳහා පොලිසියේ පැමිණිලි සටහන් කරමින් ඒ යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. මේ මිහිතලය රැකගෙන ආරක්ෂා කරගන්න අපිට ආස්වාස් ප්‍රාස්වාස කරන්න ගහකොළට ආදරය කරන වනසේ උපාපන්න ආදරය කරන සමාජයක් එක්ක ගෙනියන්න. ඒ නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා පරිසර හිතකාමී පරිසර දයකාමී ඒ මාධ්‍ය වේදීන්ට මේ සඳහා විශාල උනන්දුවක් ඕමනාවක් දක්වනවා. මේ ආනවිලුන්දාව රම්සා තෙත්බිම් මේ ප්‍රදේශ මේක දේශපාලන විතරක් මේ නිලධාරී තහවුල්වල කරපු වැඩක් හැටියට අපි දකි. හේතුව මෙතන මීට පෙර මේක අපි ආරක්ෂා කරගද්දී එතන මේ පුංචි වලකින් මාළුවෙක් ඇල්ලුවා කියලා ගිහිල්ලා කූඩුව ඇතුළට දාපු අය නිලධාරී. ඒතර අද මේක දැක්කේ නැහැ කියන්නේ මේක මහා විහිළුවක්. මේ කාර්යාලයේ තියෙන ඈත නෙවෙයි. මේ කාර්යාලයේ තියෙන ළඟ දැනක තියෙන. එහෙනම් මේගොල්ලෝ නිදාගෙන හිටියද මේ මෙච්චර ඩෝසර් කරලා මේක ඉවර කරනකම්. මේක මහා පාපයක්. මේක කරන මිනිසුන්ට මං තමුන්ගේ අම්මා තාත්තා මරුවාගේ තමයි මෙතන. ඊටාම වගකීමෙන් කියනවා ඒ සඳහා නිරීක්ෂණය කිරීම සඳහා හෙට උදේට මම යනවා එතෙන්ට. ඒ වගේම කවුරුකෝ තරාතිරම මට වැඩක් නැහැ. පරිසරය විනාශ කරන කවුරු හරි රටට හෙලි කරනවා වගේම ගන්න පුළුවන් උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර ආනවිලුන්දාව ජාත්‍යන්තර රම්සා තෙත්බීමට සිදුව ඇති හානිය පිළිබඳව පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා ආරච්චි කට්ටුව පොලිසියට අද සිදු කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරුණා. යනුවාද පස්වරුවේ ආනවිලුන්දාව අබේ භූමියේ කොටසක් ඩෝස කළ බැකෝ යන්ත්‍රය සහ එහි රියදුරු මුන්දලමේදී අත්අඩංගුවට ගැනුණා. ඉස්සන් වගාවේ නිරත ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත තමන් එම ස්ථානය පැය 8ක කාලයක් ඩෝස කළ බවත් එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඩෝස කිරීම නවතා දැමූ බවත් මේ වන විට රියදුරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ බව ආරච්චි කට්ටුව පොලිසිය අද දිනට සඳහන් කළා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ඉදිරි මාස 4ක කාලය සඳහා රජයේ වියදම් වෙනුවෙන් වන රුපියල් බිලියන 1300ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. අතුරු සම්මත ගිණුම පිළිබඳ අද පැවති විවාදයේ අවසානයේ විපක්ෂයේ නියෝජිතින් සභා ගැබේ නොසිටීම නිසා එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනුණා. අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසේ පළවෙනිදා වෙනකන් කරපු වියදම් පිළිබඳව නෛතික තත්ත්වය අපි යෝජනා කරනවා. යෝජනාවක් ගන්න අපිට මෙන්න මේ කාරණය නිසායි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න බැරි වුණේ. ඒකට අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසිරවලා නාම යෝජනා දින කැඳවලා ඡන්ද විමසීම 24 වෙනිදා අප්‍රේල් මාසෙට නියම කරා. මේ අතරතුර ලොක්ඩවුන් එකක් සිද්ධ වුණා. මේ තත්ත්වය යටතේ මැතිවරණ කොමිසම තීරණය කළා මැතිවරණයේ දිනය කල් දාන්න. මැතිවරණ කොමිසම පවා විශාල මුදලක් ඉල්ලා සිටියා මැතිවරණය පැවැත්වීම සඳහා. එයද අනුමත කරන ලදී අසිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 150 අදාළ වගන්ති යටතේ. මම දැක්ක දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතුමා කියනවා රට ලොක්ඩවුන් කරලා තිබුණා. හැබැයි එයින් කාටවත් අයිතියක් ලැබෙන්නේ නැහැ විවස්ථාව ලොක්ඩවුන් කරන්න. අප්‍රේල් මාසේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා මුදල් වියදම් කරේ කෙසේද? දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමා මේ කතාව හොඳට දන්නවා. දන්න නිසා තමයි යෝ ඉරට්ටෙන් ආඳමාලු කන්නා වගේ. ආඳ අල්ලන්නත් හවුල් වෙලා, ආඳ කපන්නත් හවුල් වෙලා, ආඳ උයන්නත් හවුල් වෙලා කනව අතේ ගෑවෙන්නේ නැති වෙන්නේ. දෙවෙනි කරුණ. විශේෂ බදු සංශෝධන ගණනාවක් ගෙනාවා. මා දැනගන්න කැමති බන්දුල ගුණවර්ධන ඔබට මතක ඇති. රවි කරුණානායක අමාත්‍යවරයා වැඩ බදු සංශෝධනය පිළිබඳව ඔබතුමාලා අධිකරණයට ගියා. අධිකරණ ලබා දීපු තීන්දුව කුමක්? පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වැඩ බදු සංශෝධනය කිරීම වැරදි කියන නියෝගයක් ශ්‍රේෂ්ඨ අධිකරණය ලබා දෙනු ලැබුවා. දැන් එහෙනම් 15 සිට 8 දක්වා අඩු කර තිබෙනවා. කොයිද පාර්ලිමේන්තු සම්මතය? මට හිතෙන්නේ ගිය අවුරුද්දේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කකුල් දෙකෙන් හිටගෙන හිටියා. මේ අවුරුද්දේ ඔළුවෙන් හිටගෙන ඉන්නවා. සරම ඇඳගෙන ඔළුවෙන් හිට ගැනීම අතිශය භයානකයි.
තමුන්නාසලා අපෙන් ඉල්ලා සිටින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 174ක් වෙන් කරලා දෙන්න කියලා මම දැනගන්න කැමතියි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයා කවුද? ගැසට් එක එක්කෙනෙකුට වෙන් කරලා දීලා තියෙනවා. නොනිල ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. විවස්ථාවට පටහැනිව. රටේ ජනාධිපතිතුමා සේනාධි නායකයා. එතුමාට ආරක්ෂක අමාත්‍යංශයවත් ඒ වගකීම බාරගන්න බැරිවන තත්ත්වයට මේ 19 සංශෝධනය ගේන්න දායකුනේ කවුද කියන එක මේ රටේ ජනතාව ඔබෙන් අහන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එමනම් මේ 19 වෙනි සංශෝධනය මේ රටට හිතකරද අහිතකරද කියන එක රටේ ජනතාව බලාගෙන ඉන්නවා. I have come to conclusions about our past after studying certain historical facts. If my conclusions are wrong, others must point out the shortcomings in my conclusions. Instead, to get upset and abuse me and invite me for public debate does not make truth a falsehood or vice versa. Let a commission be appointed consisting of top Sinhala, Tamil, Muslim and international historians well versed in South Asian history to report on our heritage and history. The historians must be internationally recognized persons. To my friend Mr. Udaya Gamanpilla, I like to tell him that during the past 10 or 15 years, all his historical references have become outdated. Let him learn his history again and then come back. A form of unionism, which in fact is federalism, is the panacea for our national question. Why did we fight for independence from the British? It was our desire to resurrect our identity by language, heritage and culture that made us want ourselves to be freed from the domination by the British. Many of you would be surprised to hear, especially in Colombo, that the Tamils of the north and east are now exactly in the same predicament that we were before independence. Our people live under Sinhala Buddhist dominance today. එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාව කියලා. එතකොට එතුමා නොකියා කියන්නේ සිංහල ජනතාව ඊට පස්සේ මේ රට ආපු ජනතාවක් කියලා. මම එතුමාට මතක් කරලා දෙන්න කැමතියි මේ රටේ සිංහල ජනතාව අව탁සේරු කරලා සිංහලයට තියෙන තැන මේ රටේ නැති කරන්න උත්සාහ කරන කිසිම කෙනෙකුට අපි හිසරමන්නේත් නැහැ. එවැනි කෙනෙකුට මේ රටේ පැවැත්මකුත් නැහැ කියන එක මම එතුමාට තරේ මතක් කරලා දෙන්න කැමතියි. Mr. Vignesaran must remember, and we saw Prabhakaran in this country. Prabhakaran thought he can separate the country, he can develop a different country within our country. Finally, we saw what happened to him. Unfortunately, Mr. Vignesaran can't be a Prabhakaran because he is too old. He has no time now, so he better settle down, Mr. Vignesaran. CV විග්නේශ්වරන් මන්ත්‍රීතුමා සඳහන් කරු ප්‍රධානම කාරණය ලංකාවේ මුල්පදිංචිකරුවන් දෙමළ ජනතාවයි කියන එක. ඇත්තෙන්ම එය කිසිම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාක්ෂි වලින් ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පසුගිය 25 26 දිනවලදී පැවැත්වූ පුහුණු සැසිවාරයේ ආරම්භයේම අපට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මගින් ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග ආදී පිළිබඳ පතපොත සමග පැරණි සහ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඡායාරූප හා අපේ ව්‍යවස්ථාවේ මූලික වගන්ති යොදා සකසා තිබූ මේ වැගේ තුල වූයේ USAID ආයතනයේ නිල ලාංඡනයේ යෙදූ සටහන් පොතක් හා පෑනකි කතනක තුමුනි මේ ඒ ද්‍රව්‍ය USAID පිළින පාර්ලිමේන්තුවේ සොයරිත්වයට හානිකර නොවේද යන ප්‍රශ්නය ඒ සැසිවාරයේදීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ප්‍රශ්න කරනු ලැබූ විට පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් දුන් පිළිතුර වූයේ පාර්ලිමේන්තුවේ සංනිවේදන අංශය දිනු කිරීමට ඇමරිකානු ඒ රාජ්‍ය ආයතනයේ විශාල ලෙස මුදල් වියදම් කරන බවකි. මේ පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය විදේශවල මුදල් වලට යටත් නොවි පවත්වාගෙන යා යුතු බව අපගේ අදහසයි. මෙම වසරේ දෙසැම්බර් මාස පැවැත්වීමට නියමිතව තිබූ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනවල වෙනසක් සිදුව නැහැ. 2020 වසර සඳහා නියමිත පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් 11 වෙනිදා ඉරිදා දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර එය නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 10 වෙනිදා සිට නොවැම්බර් 8 වෙනිදා දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. තුන්වැනි පාසල් වාරයේ මෙම වසරේ නොවැම්බර් 9 වෙනිදායින් ආරම්භ වන අතර එය දෙසැම්බර් 23 වෙනිදායින් අවසන් වෙනවා. ඒ අනුව 2020 වසරේ වාර අවසන් නිවාඩුව ආරම්භ වන්නේ දෙසැම්බර් 24 වෙනිදායි. 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 4 වෙනිදා ආරම්භ කරනවා. 2020 වසර සඳහා නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 වෙනිදා සිට ජනවාරි 27 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එම කාලච්ඡේදය තුළ සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 1 වෙනිදා සිට ජනවාරි 17 වෙනිදා දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමි වෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවතත් පාසල ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 1 වනදායි. රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොඩිලැසී නම් පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙක් ගිනිඅවි සහ ආයුධ තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ හෙරෝයින් ජාවාරමේ නිරත වූ බන්ධනාගාර නියාමකවරයෙක්ද අත්අඩංගුවට ගත් බවයි. රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොඩිලැසි නම් පාතාල කල්ලි සමාජිකයාගේ සහ ජයලත් සුද්දා නම් පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙකු වන තුප්පයි මුදුලගේ රමිත නොහොත් රංග අද පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වුණා. ඒ ගිනිඅවිය ඇතුළු ආයුධ තොගයක් සමගින්. එහිදී T56 ගිනිඅවියක්, එහි උණ්ඩ 98ක්, එම මැගසින් 4ක්, ෂොට්ගන් 2ක්, මිලිමීටර් 9 උණ්ඩ 53ක්, දුම් බෝම්බ 2ක් හා අත් බෝම්බයක්ද සොයාගනු ලැබුවා. මෙම ආයුධ තොගය සොයාගනු ලැබුවේ බලපිටිය වද්දුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබේදී. මේ අතර කිරිඳිවැල්ල බැද්දෙක්ගම කුලි නිවසක සිටියේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන එලෙටඩ් මංජු නොහොත් මණ්ඩාවල මංජු අද පොලිස් විශේෂ කාර්ය බලකාය හා කිරිඳිවැල්ල පොලිසිය එක්ව අත්අඩංගුවට ගත්තා. එහිදී පොලිසිය පැවසුවේ එහි තිබූ කඩු 3ක් හා T56 උණ්ඩ 4ක්ද සොයාගත් බවයි. මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට හෙරොයින් අලෙවි කරන එහි නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙක් ඊයේ රාත්‍රී බස්නාහිර පළාත් දෙස අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙහිදී පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හයිබ්‍රිඩ් සුද්දා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ අනියම් බිරිඳක්. අත්අඩංගුවට ගන්නා විට ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 2ක් සහ ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී දෙමටකොඩ ප්‍රදේශයේ මෝහන් නම් අයෙක් හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර මෝහන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේදී. එහිදී සිදු කළ සොයා බැලීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 94ක් සොයාගනු ලැබුවා. පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර ඇති අදාළ නිලධාරියා මෝහන් නම් පුද්ගලයා විසින් ලබා දෙන හෙරොයින් හයිබ්‍රිඩ් සුද්දා වෙත ලබා දෙන බවයි. මේ අතර දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දඹුල්ල වලේකඩේ හන්දිය අමුණපාර ප්‍රදේශයේ ජලයේ සිඳුණු ඇලක සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 15ක පාර්සලයක් සොයාගත්තා. කෙසේ වෙතත් අදාළ පාර්සලයේ හිමිකරු කවුරුන්ටයි මෙතෙක් අනාවරණ වී නැහැ. එසේම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයන් දෙදෙනෙකු ඉංගිරිය ගුරුගොඩ ප්‍රදේශයේදී ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයාගත් බවයි. මේ අතර හික්කඩුව සංචාරක පුරවරයට හෙරොයින් බෙදා හරින කුඩු සුරංග නම් පුද්ගලයා හික්කඩුව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. ඒ හික්කඩුව තිරණගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5ක් සමගින්. එසේම කටුකස්තොටදී හෙරොයින් මිලිග්‍රෑම් 800ක් ජංගම දුරකථන 2ක් හා රුපියල් 1,59,000ක් සමග අමුසම යුවලක් කටුකස්තොට අඹතැන්නේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා දෛනිකව රුපියල් 25,000ක හෙරොයින් පානය කරන අතර මොවුන් දුර ගමන් සේවා බස් රථවල ගැට කපන්නන් බවයි. දෙදහස් 19 වසරේ ජනවාරි සිට පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනය දක්වා බුද්ධි සමාලෝචන රැස්වීම් 26ක් තිබිය යුතු වුවත් පැවැත්වුණේ රැස්වීම් 5ක් පමණක් බවත් තමා යැවූ වාර්තා එක් වගකිව යුත්තෙකු හෝ කියවුවා නම් ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 20 වන දිනටත් සාක්ෂි ලබා දෙමින්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩෙල්ෂාන් ජයසූරිය මහතා දෙවන දිනටත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඊයේ හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. නීතිඥවරයා පළමුව විමසා සිටියේ 2019 අප්‍රේල් මාස 4 වන දින ලද විදෙස් බුද්ධි තොරතුර එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට යොමු කිරීමේදී ටොප් සීක්‍රට් යන වදනට වඩා වැඩි යමක් සටහන් නොකළේ ඇයිද යන්නයි. එයට පිළිතුරු දුන් ජයවර්ධන මහතා මම හිතුවේ ටොප් සීක්‍රට් කියන එක තේරුම් ගනි කියලා. මට ඉහලින් ඉඳපු සෑම නිලධාරියෙකුටම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් යම් දැනුමක් තිබ්බා. සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා හැටියට වැඩ කරන්නේ 2015 ඉඳලා. මේ මම ටොප් සීක්‍රට් කියලා යවපු පළමු බුද්ධි තොරතුරු නෙමෙයි. මම විශ්වාස කළා කැබිනට් එකෙන් පත් කරපු නිලධාරීන්ට Tamanට එන කොලයක් කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තිබ්බා කියලා. නමුත් මට දැන් හිතෙනවා ගත යුතු පියවරත් ලිඛිතව දැනුම් දුන්න නම් හොඳයි කියලා යනුවෙන් පැවසුවා. එහිදී වැඩිදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් නීතිඥවරයා විමසා සිටියේ අප්‍රේල් 4 බුද්ධි තොරතුරේ වැදගත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකියි සඳහන් වූ බැවින් එය කියවූ විට කුමන පල්ලි වැදගත් පල්ලි ලෙස හැඟී ගියේද යන්නයි. එක්වරම තමාට සිහිපත් වූයේ කොච්චිකඩේ පල්ලිය පමණක් බවයි ජයවර්ධන මහතා කියා සිටියේ. එවිට ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසුවේ
වැදගත් පල්ලියක් ලෙස කොච්චකඩේ පල්ලිය හැඟී ගිය බැවින් ඒ අවට ආවේක්ෂණ රාජකාරී කරන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට සහ සහකාර අධ්‍යක්ෂවරයාට ලිඛිතව නියෝග කළේද යන්නයි. තමන් ලිඛිතව එවැනි නියෝගයක් නොකළද වාචිකව එලෙස දැනුම් දීමක් කළ බැවින් තම නිලධාරීන් අදාළ ආවේක්ෂණ රාජකාරී කරන්නට ඇති බවත් බුද්ධ නිලධාරීන්ට වඩා නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවූයේ නම් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණෙන්නන් තුළ යම් චකිතයක් ඇතිවීමට ඉඩ තිබූ බවත් ජයවර්ධන මහතා කියා සිටියා. මෙහිදී අප්‍රේල් 4 වන දින ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශු පූර්ව දැනුවත් කිරීමක් කර තිබියදී අප්‍රේල් 16 හා 17 දින සහරන් හෂීම් ප්‍රමුඛ අනුගාමිකයන් ප්‍රහාරය සැලසුම් කිරීමට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුළ ගැවසී ඇති පසුබිමක බුද්ධි අංශ එම හෝටල් වල ආවේක්ෂණ රාජකාරී සිදු නොකළේදැයි ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියා. එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ හෝටලයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට බුද්ධි තොරතුරේ සඳහන් වුවද සහරන් ප්‍රමුඛ අන්තවාදීන් තරුපහේ හෝටල් වල ගැවසෙන බවට තමන්ට තොරතුරු ලැබී නොතිබුණු බවයි. එබැවින් නිලධාරීන් තරුපහේ හෝටල්වල ආවේක්ෂණ රාජකාරිවල යෙදවීමක් සිදු නොකළ බව ඔහු සඳහන් කළා. එහිදී නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා සාක්ෂිකරුට පැවසුවේ විදෙස් බුද්ධි තොරතුරු ලැබුණේ තමාට බැවින් එම තොරතුරේ අවදානම තුරන් කිරීමට පැහැදිලිව හැකියාව තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයාට බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ ජයවර්ධන මහතා රටේ පවතින නීතිය සංශෝධනය කරලා අපිටත් හමුදා පුහුණුව දීලා තුවක්කු අතට දුන්න නම් අපිට ඒක කරන්න පුළුවන්. ප්‍රහාරයක් එල්ල වෙනකං මම විතරයි සබ්ජෙක්ට් එකේ හිටියේ. අනිත් අය හිටියේ වෙන වෙන සබ්ජෙක්ට් වල. මම විතරක් සහරාන් කියන සබ්ජෙක්ට් එකේ ඉඳපු එකයි වැරද්ද. 2019 වසරේ ජනවාරි ඉඳලා බුද්ධි සමාලෝචන රැස්වීම් 26ක් තියන්න තිබ්බා. 5යි තිබ්බේ. මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියවනම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ. යයි දැඩිව කියා සිටියා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අප්‍රේල් 4 ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක අංශ එක්ව කණ්ඩායමක් ලෙස රාජකාරී සිදු කළේ නම් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණේද යන්නයි. 100%ක්ම නොවුනත් යම් ප්‍රමාණයකට හානිය අවම කරගන්න තිබුණා. යනුවෙන් එවිට ජයවර්ධන මහතා පැවසුවා. ඉන්පසු කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ සම්පූර්ණයෙන්ම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිවන තරමට රාජ්‍ය බුද්ධි සේවය අප්‍රේල් 4 විදෙස් බුද්ධි තොරතුර වැඩි දියුණු කිරීමට අසමත් වුණේද යන්නයි. ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා නෞෆ හෝ ඉබ්‍රාහිම් සහෝදරයෝ අත්අඩංගුවට ගත්තා නම් යම් ප්‍රමාණයකට ප්‍රහාරය විශාලත්වය අවම කර ගැනීමට තිබුණා. නමුත් සම්පූර්ණයෙන්ම ප්‍රහාරය වැළැක්වීමට නම් සහරන් හෂීම්ම අත්අඩංගුවට ගත යුතුව තිබුණා. යයි ප්‍රකාශ කළා. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට නියෝග කර ඇත්තේ LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව එවක ශ්‍රී ලංකාවේ සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එරික් සොල්හයිම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය සිය නියෝගයෙන් සිදු වූ බවට LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පිළිගත් බව හිටපු නොවීජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසනවා. සිය ට්විටර් ගිණුමේ පණිවිඩ කිහිපයක් තබමින් ඔහු සඳහන් කරන්නේ LTTE සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ ඇන්ටන් බාලසිංහම් එය තමන් සමග පැවසූ බවයි. එමෙන්ම බාලසිංහම් කිසිදා තමන් සමග අසත්‍යයක් පවසා නොමැති බැවින් තමන් මේ ප්‍රකාශය විශ්වාස කරන බවත් ඔහුගේ ට්විටර් පණිවිඩයක සඳහන්. හිටපු ඉන්දිය අගමැති රජීව් ගාන්ධි 1991 වසරේ මේ මාසයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණා. යුද්ධයේදී ප්‍රමාණවත් කැපවීමක් දැක්වීමට ප්‍රභාකරන් අසමත් වූ බවත් අවසන් යුද්ධයේදී දමිළ ප්‍රජාව යුද භූමීන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ලබා දුන් අවස්ථාව පිළිගැනීමට නිහතමානී නොවූ බවත් ට්විටර් පණිවිඩයක් මගින් සෝල්හයිම් පැවසුවා. මේ අතර අවසන් සටනේදී මියගිය කොටි සංවිධානයේ සාම සාකච්ඡා කමිටුවේ ප්‍රධානීන් වූ නඩේසන් සහ පොලිදේවන් යන දෙදෙනා ඝාතනය කිරීම යුද අපරාධයක් බව සිය ට්විටර් පණිවිඩය සටහන් කළ සෝල්හයිම් පවසන්නේ ඔවුන් තමන්ගේ ආදරණීය මිතුරන් බවයි. සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම බලපත්‍ර භාවිත කර මෙරට වෙළඳපොලෙන් තීරුබදු රහිත පහසුකම් යටතේ වාහන මිලදී ගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලියාපදිංචි නොකළ මෝටර් රථ සහනදායී බලපත්‍ර යටතේ බලයලත් වාහන අලෙවි නියෝජිතයෙකුගෙන් හෝ වාහන ආනයනකරුවෙකුගෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි. තීරුබදු රහිත සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍රයට සරිලන නවීන වාහනයක් ආනයනය කිරීමට මීට පෙර අවසරය හිමිව තිබුණා.
කෙසේ වෙතත් රජය වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇති අතර ඒ අනුව සහනදායි මෝටරත බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටරත හෝ කැබ්රත මිලට ගැනීමට අවස්ථාව උදා කර දී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා. සහනදායි මෝටරත බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපළ මිලකට මෙලෙස ඔවුන්ට වාහන මිලදී ගත හැකි බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව මෙතෙක් භාවිත කර නොමැති සහනදායි මෝටරත බලපත්‍ර බලයලත් වාහන අලි විනියෝජිතයෙකු හෝ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කළ වෙළඳපළ මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටරතයක් මිලදී ගැනීමට හැකියාව පවතින බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. බලයලත් වාහන අලි විනියෝජිතයින්ට සහ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හට අදාළ බදු සහනය මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෝටර් රථ ගෙනල්ලා තියෙනවා 2019 වෙනකම් අවුරුද්දකට ඩොලර් මිලියන 1000-1330 අතර ප්‍රමාණයක් විශ්වාස කරන්නේ. මේ රුපියල් වලින් ඩොලර් ඒ කියන්නේ බැංකුවට යනවා රුපියල් ටික දෙනවා ඩොලර් LC එකක් හරිනවා එහෙන් ගෙනල්ලා දානවා. නැව් පිටින් එන්නේ. එහෙම ඇවිල්ලා ගොඩ ගැහිලා රටේ තියෙන වාහන ස්ටොක් එක අවුරුදු 2කමාරකට ප්‍රමාණවත්. ඒ තරම් වෙහිකල් ස්ටොක් එකක් තියෙනවා. මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය අවම කිරීම සඳහා අංශ කිහිපයකින් සැලසුම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී විසිතුරු බසුන් මිරිදිය මත්ස්‍ය සහ ඉස්සා නැති කිරීම දීවර වරාය සංවර්ධන බහුදින දීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි පළගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට දීවර කර්මාන්තයේ පත්විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දීවර කර්මාන්තයට යොදාගත හැකි නැව් දේශීය ආයතන මගින් නිෂ්පාදනය කළ යුතු බවද එහිදී සඳහන් කළා. සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ කර්මාන්තයේ ප්‍රාර්ථනයට මිරිදිය මසුන් බෝ කළ හැකි වැව් හඳුනාගෙන ග්‍රාමීය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලිය හැකි බවයි. මේ අතර දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සැලැස්මක් සකස් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවල නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අපි හිතමු මහරගමට කියලා. මහරගමට සැලැස්මක් හදනවා නම් පළාත් පාලන ආයතනට ඒ සැලැස්මේ තියෙනවා නේවාසික කලාප, ළඟට වාණිජ කලාප, කර්මාන්ත. කොළඹ එක තියෙනවද? කොළඹ එක තාම හදලා තියෙනවා. හදලා තිබ්බට තාම අපි නැවත හදනවා සර්. ගමු එගරිස් රෝඩ් එක. දැන් කමර්ෂල් ප්‍රයිස් වෙලා අනේ ඒක. ඔව්. ඒකේ දැන් තියෙනවා කඩසාප් හොටෙල්ස්. නැති දෙයක් නැහැ. ඒක ප්‍රයිමරි රෙසිඩෙන්ෂල් සෝන් එක හැටියට තමයි තියෙන්නේ. බාන්ස් ප්ලේස් එකත් එමයයි, රෝස්මි ප්ලේස් එකත් එමයයි. ඉතින් අද ඒකට ඉඩ දෙන්නේ කවුද? අවසර දීලා තියෙන්නේ කවුද? අපිම තමයි. මීට පස්සේ කමර්ෂල් ඒරියාස් වලට හැර නිවාස තියෙන පැතිවලට මොකක්වත් දෙන්න එපා. අද නීතියකින් තදින් ඉන්න. අපි වේරෙන්න ඔයාලට කතා කරත් ඔයා දෙන්න එපා. නැත්තම් තා ටික දවසක් යනකොට එක තැනක්වත් ඔක්කොම ගෙවල් ටික හොටෙල්ස් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබා දීමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේයි බැසිල් රාජපක්ෂ මහතාට අද එම පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් විසින් ආරාධනාවක් සිදු කරනු ලැබුවා. ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී 3-2 ආණ්ඩුවක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබා දෙමින් රට ගොඩනගන්න ඒ දායකත්වය ලබා දෙන්න අපි නවක මන්ත්‍රීවරු හැටියට එතුමාට අපි ආරාධනා කරනවා. 19 වෙනි සංශෝධනයේ හරහා මම දැක්ක සමහර කට්ටිය කියනවා මේ හදන්නේ ද්විත්ව පුරවැසිභාවයේ තියෙන හැටි ඡන්ද ඉල්ලන්න දෙන්න කියලා. දැන් මේ අය කියන්න හදන මිනිස්සුන්ට ද්විත්ව පුරවැසියෙක් කියලා කියන්නේ ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි පිටට පුරවැසියෙක් කියලා නෑ. අර රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු අර මහේන්ද්‍රන් මහත්තයා නම් සිංගප්පූර් පුරවැසියෙක්. පුරවැසියෙක් නෙවෙයි. ද්විත්ව පුරවැසිභාවයේ තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයා මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටේ පුරවැසියෙක්. මම හිතන්නේ අර රාජපක්ෂ බීතිකාව විරුද්ධ පක්ෂයයි තමන්ගේ ඔළුවෙන් අයින් කරගත්තොත් ඊට වඩා සාධනීය ලෙස කරුණු කාරණා දිහා බලන්න හැකියාව තිබෙනවා. මෙම ආරාධනාව සම්බන්ධයෙන් අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. තරුණ මන්ත්‍රීවරු ඔබතුමාට විවෘත ආර්දනයක් කරන පාර්ලිමේන්තුවට පැමිණෙන්න කියලා. මේ ආර්දනය පිළිගන්නවද මොන වගේ මතයකද ඔබතුමා සිටින්නේ? පාර්ලිමේන්තුවට වැඩිය මේ හොඳයි වගේ මතක. එතන ඔබතුමාගේ පැමිණීම එහෙම සිදු වෙන්නේ නැහැ කියන කාරණේද
නේද? ඉතින් අවශ්‍ය වුණොත් රටේ ජනතාව කිව්වොත් කරනවා. ඒ උනට ඇඩිය මම කැමති එළියට වෙලා ඉන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන මේ වෙන දිගින් දිගටම කතා වෙනවා. ඔබතුමා මොන වගේ මතයකද ඉන්නේ සම්බන්ධව? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි ජනතාව 3/2 බලයක් ලැබුණේ. ඉතින් ඒකට තමයි අපි ඉල්ලුවේ 3/2 නැත්තම් වෙන වැඩක් නැහැ නේ 3/2. අපිට 113ක් තිබුණාම හොඳටම ඇති. නමුත් ජනතාව 150ක්ම දුන්නේ 3/2 බලය දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් කරන්න. නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් අඳුරලා දෙන්න. ඒ සඳහා ක්‍රියා කරනවා ඉක්මනින්ම. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. එක්සත් ජාතික පක්ෂයේ ජේශ්‍රීන් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුවා. මෙහිදී පක්ෂ නායකත්වයේ ඇතුළු අනෙකුත් තනතුරු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. පක්ෂ නායකත්වයේ මහලේකම් දුරේ සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීකම තිදෙනෙකුට ලබා දිය යුතු බවට යෝජනා වුණා. නායකත්වය සඳහා නම් කිහිපයක් යෝජනා වුණත් අවසානයේදී කරු ජයසූරියගේ නම සහ රුවන් විජේවර්ධනගේ නම පමණක් සංවාදයට ගැනුණා. කරුට පක්ෂ නායකත්වයේ ලබා දිය යුතු බවට නවීන් දිසානායක ඇතුළු පිරිසක් තර්ක කළා. නමුත් පක්ෂයේ බහුතරයක් ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනා වුණේ පක්ෂ නායකත්වයේ රුවන් විජේවර්ධනට දිය යුතු බවයි. මහලේකම් දුරේ තීරණය කිරීම පක්ෂ නායකයාට දිය යුතුයි. වත්මන් නායක රනිල් කියා සිටියා. පාර්ලිමේන්තුවට එහෙනම් වත්මන් මහලේකම් අකිලව යවමු. හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම කියා සිටියා. නමුත් අවසන් තීරණය ගැනීම රනිල් තවදුරටත් කල් දැම්මා. මේ අතර සමගි ජනබලවේගයේද පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඉදිරි දේශපාලන කටයුතු ගැන කතා කළා. ජනතාව සමගි ජනබලවේගයේ ශක්තිමත් කළ යුතු බවට තීන්දුව කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අපට ලබා දෙන්න කිසිම සූදානමක් නැහැ. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කිව්වා. අපි විගටම සමගි ජනබලවේගයේ විදිහට වැඩ කරමු. නමුත් මෙතන සංධානයක් හදලා සියලු දෙනා එකතු කරගමු. නායක සජිත් යෝජනා කළා. ඒ අනුව රාජිත සේනාරත්න කුමාරවේල්ගම සමගි ජනබලවේගයේ සමාජිකත්වය ගන්න එකඟ වුණා. නමුත් චම්පික රණවක මනෝ ගණේෂන් දිගම්බරන් යන මන්ත්‍රීවරුන් සමගි ජන සංධානය හදලා ඒවට ඒකරාශී වෙන්න තීන්දුව කළා. එක්සත් ජාතික පක්ෂයටත් කියමු ඒ සංධානයට එකතු වෙන්න කියලා. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කළ යෝජනාවට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ජනාධිපතිවරයා දීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර ඇතුළු එම ක්ෂේත්‍රයට අදාළ වෘත්තිකයන් ඊයේ හමු වුණා. මෙහිදී විසිතුරු මසුන් අපනයනය කරන ප්‍රධාන පෙළේ ආයෝජකෙක් කරුණු දැක්වුවා. මම මුහුදේ ඉන්න විසිතුරු මසුන් අල්ලලා ගොඩබිමට ගෙනත් මුහුදු ජලය යොදාගෙන අභිජනනය කරලා තමයි විකිණීම කරන්නේ. ඔහු තම ව්‍යාපාරය ගැන පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපති අමුතු කතාවක් කිව්වා. ඔයා නිසා මම තව පොඩ්ඩෙන් හිරේ යනවා. ඔයා දීපු මාළු ඇති කරලා. යහපාලන රජයේ ඇමතිවරුන් හිටපු ආරක්ෂක ලේකම්ගේ නිල නිවසේ මිනිමෝරුන් ඇති කළ බවට ගෙන ගිය කතාව මතක් වී සියලු දෙනා ඒ වෙලාවේ hina වුණා. තිරේ පිටුපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. පසුගියදා දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම විදුලි අධිකාරීවරයෙකුගේ අත්වැරැද්දකින් සිදු වූවක් බව තහවුරු වී ඇති අතර එවැන්නක් යලි සිදුවීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාවලියක් සකස් කිරීමට අදාළ සිද්ධිය පිළිබඳ සෙවීම සඳහා පත් කළ කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම කමිටු සමාජිකයින් මේ බව පැවසුවා. අතුරු වාර්තාවක් හැටියට තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දීර්ඝ විස්තර සහිතව ඒ සඳහා යම් කාලයක් ගත වෙයි. නමුත් ඒ වාර්තාව ඉදිරිපත් කිරීමට අපි ගරු අමාත්‍යතුමාට පොරොන්දු වෙලා තියෙනවා. දැන් අපි කමිටුවෙන් ලබා දුන්න කන්ක්ලූෂන් වල 1 හා 2 කියන එකේ පැහැදිලිවම කියලා තියෙනවා නඩත්තු රුටින් මේන්ටනන්ස් එකක් කරගෙන යාමේදී ඇතිවෙච්ච හේතුවක් නිසා කියලා. ඒකම දෙවෙනි අපි කියලා තියෙනවා රුටින් මේන්ටනන්ස් එකක් මේ වගේ හයි රිස්ක් අපි දන්නවා මේක හයි රිස්ක් මේ කාර්යයක් කියලා. මේ හයි රිස්ක් කාර්යයක් කරගෙන යාමේදී අනුගමනය කළ යුතු සාමාන්‍ය පාවිච්චි වන බලශක්තිය තියෙන ප්ලාන්ට් වල නියුක්ලියර් ප්ලාන්ට් වල කෙමිකල් ප්ලාන්ට් වල ඒ අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රොටෝකෝල් එක. මෙතනදී අපේ කමිටුවට කිසිම සාක්ෂියක් නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණේ නැහැ. එහෙම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තියෙනවද නැද්ද කියන එක. පෙරවැලපිටියේ ඔය විදුලි අධිකාරිවරයා සම්බන්ධයෙන් එතුමාගේ තිබිච්ච වැරදි ක්‍රියාමාර්ගයක් නිසා මේක වුණා කියලා. හැබැයි මේකේ තියෙනවා නඩත්තු කටයුතු පටිපාටි අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන පටිපාටි අනුව සකස් කරපු අත්පොතක් කෙරවලපිටියේ තිබුණේ නැහැ කියලා. CBA එකේ මේන්ටෙනන්ස් ප්‍රොසීඩියර්ස් තියෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා මේම ස්විච් එකක් කරලා මේක වහන්න ඕනේ. ඒ කතා ටිකක් ඔක්කොම තියෙනවා. හැබැයි පැහැදිලිවම මෙතන මේ ෆේලියර් එකේදී ඒ දේ ෆලෝ වෙලා නැහැ. ඒක තමයි කොමිටිය රෙකමෙන්ඩේෂන් එකේ තියෙන්නේ වඩා හොඳ
ප්‍රොටොකෝල් එකක් මේකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ කියලා. ලංකා විදුලි බල මණ්ඩලයේත් විනය සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව යාට එරෙහිව විනය කටයුතු ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා. ඔය වැඩේට කොච්චර කල් යාවිද? මූලික විනය පරීක්ෂණය මාස 3ක් ඇතුළත අවසන් කරන්න ඕනේ. කියන දේ මෙයාට විරුද්ධ ඇක්ෂන් ගන්නේ මාස 3කට පස්සේ. නෑ ආයතන ප්‍රධානියා විශ්වාස කරනවා නම් ඒ වාර්තාව අනුව එයා හිතනවා නම් වැඩ තහනම් කරනවා කියන ක්‍රමවේද තියෙන්නේ. ඒ වගේ ක්‍රමවේදයක් යන්න පුළුවන්. ඔබතුමාලා කොහොමද කියන්නේ මේ අධිකාරිවරයෙක් අත්තරක්ද කියලා? ඒ නිලධාරි මහත්මයාම තමයි සිස්ටම් කන්ට්‍රෝල් එකට ඉන්ෆෝම් කරලා තියෙන්නේ. සර් මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මොකද එයා දන්නේ නැහැ එතකොට රටේම විදුලිය නැහැ කියලා. එයාම ඉන්ෆෝම් කරලා තියෙනවා සිස්ටම් කන්ට්‍රෝල් එකට මගෙන් මෙහෙම වැරද්දක් වුණා. ඒකින්ද කෙරවල පිටිය. එයා හිටිය සබ්ස්ටේෂන් එකේ සම්පූර්ණ සප්ලයි නැති වුණා කියලා. ඒ වගේම දැන් අපි එතුමා මේ කමිටිය ඉස්සරහා එතුමාව ගෙනල්ලා එතුමා එක්ක කතා කළා. එතුමා පැහැදිලිවම පිළිගත්තේ මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මේක සිදු නොවිය යුතු දෙයක් කියලාත් එතුමා පැහැදිලිවම කිව්වා. කොළඹ ද සොයිසා කාන්තාරෝහලේදී අද පෙරවරුවේ 5 නිවුන් ගැහැණු දරු උපතක් සිදු වුණා. වෛද්‍යවරුන් පවසන්නේ 5 නිවුන් ගැහැණු දරු උපතක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවයි. අද පෙරවරු 10ට පමණ මෙම 5 නිවුන් දරු උපත සිදු වුණේ කොළඹ ද සොයිසා කාන්තාරෝහලේදී. මිනිත්තු 5ක් වැනි සුළු වේලාවකදී සිදු කළ සිසේරියන් සත්කම සඳහා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක් එක්ව සිටියා. දැනට කියන්නේ අම්මගේ තත්ත්වය ස්ටේබල් කියලා. දැනට අපි ICU එකේ වැඩි බලා ගන්නවා. තාම ඉතින් අවදානම් තත්ත්වෙ ඉන්නේ. බඩ ඇතුලේ ඉන්න ඕන කාලෙට කලින්නේ බබාලා එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒතර බඩ ඇතුලේ ඉන්න ඕන කාලයට සමාන කාලයකට චුට්ටක් අඩුවෙන් හෝ ඊට සමාන කාලයක් දැඩිසත්කාර ඒකකයේ කෙසේ වෙතත් රෝහලේ ඉන්න වෙනවා. 29 හැවිරිදි රසාංජලි ජයවර්ධන නමැති දරුවන්ගේ මව ගම්පහ පූගොඩ පැපිලිවෙල පදිංචිකාරියක්. ඇයි වෘත්තියෙන් ගුරුවරියක් වන අතර දරුවන්ගේ පියා ව්‍යාපාරිකයෙක්. ගොඩක් සන්තෝෂයි ඒත් වශයෙන්ම. ඉස්සර එක්කෙනෙක් ඉඳලා මේ නැති වුණා. ඊට පස්සේ තමයි බබාන. කවුරු හරි පුළුවන් දෙයක් මට උදව්වක් කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ ශක්ති උපරිමයෙන් ඒ දරුවෝ බලාගෙනම තමයි මගේ බලාපොරොත්තුව. තවත් පුවත් කිහිපයක් දැන්. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන මහත්වරුන්ට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. අධිචෝදනා පත්‍ර බහර දීමෙන් පසු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවේ විත්තිකරුවන් මුල් අවස්ථාවේදී අධිකරණය මගහරිමින් ක්‍රියා කර ඇති හේයින් ඔවුන් නඩු විභාගය සඳහා නොකඩවා පෙනී සිටීම තහවුරු කර ගැනීම සඳහා පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට ඔවුන්ට කොන්දේසියක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එවැනි කොන්දේසියක් අවශ්‍ය නොවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු ගැහන් කුලතුංග මහතා විත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද නියෝග කළා. ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මාස 22 වෙනිදාට කල් තැබුණා. 2018 වසරේ උපත ලබා දින දෙකකින් මියගිය බිලිඳෙකුගේ මලසිරුරක් අද කුරුණෑගල මල්කඩුවාව පොදු සුසාන භූමියේදී යලි ගොඩ ගනු ලැබුවා. ඒ ඉකුත් 26 වෙනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා දුන් නියෝගයකට අනුවයි. වෛද්‍ය ශාෆී ශාබ්දීන් සිදු කළ සැත්කමකදී මෙම බිලිඳා මරණයට පත් වූ බවට වන චෝදනාව මත විභාග වන නඩුවකට අදාළව මෙලෙස බිලිඳාගේ සිරුර ගොඩගත් බව අප වාර්තාකරු සඳහන් කළා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රිය.